ආයුබෝවන් ඔබෙක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යම්නා කුමාරි මම සම්පද්දා වංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් මැතිවරණ කොමිසමට කොලේලියා. මෙවන් වකවානුවක සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් හා ආත්ම දමනයෙන් බව ජනපති රාමසාන්තින පණිවිඩයෙන් කියා සිටී. තම පාලන කාලයේදී ලබාගත් ආර්ථික වර්ධනය යහපාලන ආණ්ඩුව විනාශ කළ බව අගමැති පවසයි. ස්පාඤ්ඤ නිරෝධායන නීතිවලට එරට ජනතාවගෙන් විරෝධය. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර්පළාත් බස් සේවාව ලබන 26 වෙනිදා සිට. ඇෆ්ගන් රජය සහ එරට තලිබාන් සංවිධානය සටන් විරාම ප්‍රකාශයට පත් කරයි. දේශීය පුවත්. රටේ සියලු දේවල් විවෘත කිරීමේදී මහමැතිවරණය පමණක් හකුලා ගැනීම සාධාරණ නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනට අධ්‍යක්ෂ වෙමින්. අධ්‍යක්ෂකතුමනි ඊයේ දවසේ ලංකාවේ සියලුම සිංහල ඉංග්‍රීසි පුවත්පත් වල ප්‍රධාන සිරස්තලයේ බවට පත් වුණා ඔබතුමන්ගේ ප්‍රකාශයක් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ සඳහා රටේ තියෙන තත්ත්වයේ සුදුසුයි කියලා මතය තමයි ඔබතුමන් ප්‍රකාශ කළා තියෙන්නේ. මම කැමතියි ඔබතුමන්ගේ අදහස විමසන්නේ ගැන. මැතිවරණ පැවැත්වීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක ඓන්ද්‍රිය කොටසක්. ඒක ඇත්ත වශයෙන්ම එසේ නොකර සිටීම ගැටලුවක්. එතකොට එසේ නොකරිච්ච අවස්ථා තියෙනවා. සමහර විට රටක කලබලකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. යම්කිසි ආකාරයකට ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීමෙන් මැතිවරණ කල් දාන්න පුළුවන්. නැත්නම් යම්කිසි රජයකට පක්ෂපාතී වන විදියට වාසිදායක විදියට විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයට ඡන්ද පවත්වන්න පුළුවන්. මේවා අපි දැකලා තියෙනවා. පුරවැසි අයිතියක් තමයි ඡන්දය කියන එක. එහිදී දැන් මේ කියපු නව සාමාන්‍ය තත්ත්වයට යටතේ අපි හැමදේම ගැන කතා කරනකොට අපිට මැතිවරණය ගැන පමණක් කතා නොකර ඉන්න පුළුවන්ද? දැන් මේ නව සාමාන්‍ය යටතේ අපි හැමදේම ඉටු කරනවා නම් හෙට අනිද්දා වෙනකොට තව රට විවෘත වෙනවා. අපි මේ සියල්ල දිගහරිනවා. මේ මැතිවරණය කියන එක අකුලනවා. ඒක ගැලපෙන්නේ නැහනේ. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද රමසාන් උත්සවය සමරනවා. පුරා මාසයක කාලයක් උපවාසශීලී රැකීමෙන් පසු ඊයේ රාත්‍රියේ නවසඳ බැලීමත් සමග එළඹෙන රමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්. කොළඹ මහපල්ලිය නිවේදනය කළේ ඊයේ නවසඳ දැකීමත් සමග අද රමසාන් උත්සවය සමරන බවයි. කොරෝනා වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍යංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බැවින් මෙවර රාමසාන් උත්සවයේ ඉතා චාම්මාකාරයෙන් සමරන ලෙසයි ලංකා ජබියතු උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. එම නිර්දේශවලට අනුව රාමසාන් උත්සවයේ සැමරීම නිවසට පමණක් සීමා වී සමරනු අද දක්නට ලැබුණා. රාමසාන් මාසයේදී මුස්ලිම් ජනතාව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වුණා. ඉස්ලාම් දහමේ ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවිඳුන් විසින් ලබා දුන් ලයිනතුර් කත්රි නැමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි රාමසාන් මාසය හැඳින්වෙන්නේ. පසුගිය මාසයේ පුරාම දෙවිඳුන් වෙනුවෙන් කැප වූ ඔවුන් අද ඊදුල් ෆීතර් ඉස්ලාමීය ආගමික දිනය සමරනවා. ගෙදරම මේ සැරේ අවුරුදු ඔක්කොම ගේ එතුළමයි තිබ්බේ. එළියේ කවුරුත් ආවේ නැහැ. පල්ලියට ගියේ නැහැ. ගොඩක් වෙනසක් මේක වුණා. ආගම කටයුතු ඔක්කොම ලස්සනට කරා. ඥාති නිවාසවල නැත අපි ගියේ නැහැ. ආගමික මත අප සිදු කරේ සියල්ලම සිදු කරේ නිවාසවල සිට. ඉස්ලාමීය බැතිමතුන්ගේ ප්‍රධානතම පූජනීය ස්ථානය වන සෞදි අරාබියේ මක්කම දේවස්ථානය අද දිනේත් බැතිමතුන්ගෙන් හිස් වූ ස්වභාවයක් පෙන්눔 කළා. ඒ පැතිර යන කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට එරට රජය විසින් සමස්ත දේශයටම ලබන 27 වෙනිදා තෙක් ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් අදට යෙදී තිබෙන රාමසාන් උත්සවයේ නිමිති කරගෙන ඇඳිරි නීතිය යටතේ වුවද සමාජ දුරස්ත කරන නීතිවලට යටත්ව මක්කම දේවස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටියේ ඉස්ලාමීය බැතිමතුන් සුළු පිරිසක් පමණයි. ජනාධිපතිතුමා නිකුත් කළ රාමසාන් දින පණිවිඩය දැක්වෙන්නේ ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් සමග රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන අප රටේ ඉස්ලාම් බැතිමතුන් වෙත තම සුභාශිංසනය පිරිනමන බවයි. ඉස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සෝම් හෙවත් රාමසාන් උපවාසයේ පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි. අතිශය සංකීර්ණ එමෙන්ම පෙර නොවිරු ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකි වන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවිඩයක්. ශ්‍රී ලංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වයේ අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වුණා. ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නැහැ.
අන්තවාදී අදහස් ඉස්ලාම් දහමේ හරයට පසමිතුරු බව සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ පිළිගැනීමයි. එබැවින් මේ රාමසාන් සමයේ අවිශ්වාසය සැකය දුරු කර ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කරගත යුතු බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාමසාන් දින පණිවිඩයේ සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතයේ පවතින අර්බුදකාරී තත්වයක පුරා මාසයක් උපවාසය හා යහ ක්‍රියාවන් වල යෙදී අද දින රාමසාන් උත්සවයේ සමරන මුස්ලිම් ජනතාවට තමාගේ සුබ පැතුම් එක් කරන බවයි. ඉස්ලාම් භක්තිකයන් යෙදුණු උපවාසශීලය ඇතුළු සියලු යහ ක්‍රියා අල්ලා දෙවියන් පිළිගනිත්වායි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හේයින් පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රාමසාන් උත්සවයේ ඉතා චාම්මාකාරයෙන් සමරනු ලබනවා. රට ඇතුළු මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනයේ ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන ලෙස සර්ව බලධාරී අල්ලා දෙවියන්ගෙන් අයද සිටිමුයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්. කොවිඩ්-19 රෝගයේ වැළඳී පූර්ණ සුවය ලැබූ තවත් 14 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර මෙරට තුල සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වනවා. එම සංඛ්‍යාව 1998ක්. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 435 දෙනෙකු පමණක් අද වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. රෝගයේ වැළඳුණු තවත් 29 දෙනෙකු අද දිනේ තුල හඳුනා ගැනුණා. ඔවුන්ගෙන් 28 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන් 5 දෙනෙකු ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි අයයි. අනෙක් 23 දෙනා බින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්. කොවිඩ්-19 රෝගයේ වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වන විට 674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 60%ක්. රෝගයේ වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතයට වඩා තවදුරටත් ඉහළ අගයක් ගන්නවා. ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය වාර්තා වන්නේ 38%ක් ලෙසයි. මරණ අගය 0.8%. මේ අතර කොවිඩ්-19 රෝගයේ වැළඳුණු බවට ඊයේ දිනේදී හඳුනාගත් සංඛ්‍යාව 20ක්. ඔවුන්ගෙන් 18 දෙනෙකුම ආරක්ෂක අංශ සමාජිකයින්. හඳුනා ගැන්වු අනික් රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඔවුන් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිට තිබෙනවා. දැන් නාවික හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් මේ වන විට 237 දෙනෙක් සම්පූර්ණයෙන් නිරෝධායන සහ ඒ කටයුතු සියල්ල අවසන් කරලා අප විසින් ඔවුන්ව නිදහස් කරන ලෙස නාවික හමුදාවට දැනුම් දීලා තියෙනවා. අනිකුත් සියලු දෙනා විවිධ ස්ථානවල නිරෝධායනට සහ ඒ වගේම ප්‍රතිකාර කටයුතු වලට භාජනය වෙලා තියෙනවා. ඒකම ඊයේ දිනේ නැවතත් පෙරේදා දිනේ වාර්තාගත තත්වයේ ඉක්මවා PCR පරීක්ෂණ 1998ක් කරලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕන පෙරේදා දිනේදී මේ PCR පරීක්ෂණ 50000 කඩවීම පසු කරා. ඒ වගේම දැන් ඉදිරියට එළඹෙන තත්වයේ තුල මේ PCR පරීක්ෂණ වැනි කටයුතු දිගින් දිගට සාමාන්‍යයෙන් පවත්වා ගත යුතු බැවින් දැනට මේ පරීක්ෂණාගාර 20ක් වශයෙන් තියෙන ඒ PCR පරීක්ෂණාගාර පෞද්ගලික අංශය 4ත් සමග මේ දිනවල අපේ සමීප අධීක්ෂණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර සම්මතකරණයට ලක් වෙලා තියෙනවා. නමුත් මෙන් ඉදිරියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතුව මෙම සියලුම පරීක්ෂණාගාර කොටසක් හොංකොංහි මහාචාර්ය මලික් පීරිස්ගේ රසායනාගාරය සමග සම්බන්ධ වෙලා සම්මතකරණයට ලක් කිරීමටත් ඉතිරි කොටස එක්සත් රාජධානියේ ක්‍රමවේදයකට අනුව සම්මතකරණය කිරීමටත් පියවර ගන්නවා. වෙනත් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අගන්නව ක්‍රියාත්මකයි. අදාළුයමද බංග්ලාදේශයේ ඩගා ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණියා. එම පිරිසට 276 දෙනෙකු ඇතුළත්. ඔවුන් පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1423 දරන ගුවන් යානයෙන්. පිරිස නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර ශ්‍රී ලාංකිකයන් 280ක් රැගත් විශේෂ ගුවන් යානයක් හෙට කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කෙරුණා. එක ශිෂ්‍යයන් ඊට පසු ඊතර සිටින රාජ්‍ය සේවකයන් තෙවනුව කෙටි කාලීන වීසා 4 මානුෂික හේතුන් ඊළඟට හැකියාව අහිමි වී එහෙම ගෙන්වා ගැනීමේ අනුපිළිවෙලකට අනුව ප්‍රමුඛතා ලේඛන සකස් කළා අතිගරු ජනාධිපතිතුමත් අනුමත කරන්න ඕනේ මේ ගෙන්නන පිරිස. ඒ සියලු දෙනා නිරෝධ
නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව තමයි වර්ධනය වෙන්නේ. ප්‍රාතිහාරයකින් මෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඊතර සිටින ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඊටම කරුණාකරෙන් ඉල්ලා සිටිනවා ඉවසීමෙන් යුතුව කල්ගත කරන ලෙස පුළුවන් වූ වහාම ගෙන්න ගැනීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ගන්න බව ආණ්ඩුව වෙනුවෙන් මම දැනුම් දෙන්න කැමැතියි. අද වෙනකොට රටවල් 18කින් 5000ක ආසන්න අපේ ජනතාව දැනටමත් නැවත ලංකාවට ගෙනත් තිබෙනවා. ජූනි 6 වෙනිදා වෙනකන් හැම දවසෙම වගේ ගුවන් යානා අපි සකස් කරලා තියෙනවා අපේ ජනතාව ගෙන්ව ගන්න. මේ වෙනකොට ඉන්නවා ලංකාවට නිවාඩු මත පැමිණ විදේශගත වෙන්න නොහැකුව සිටින යම් පිරිස්. ඒ අයගේ තොරතුරු ලබා ගැනීම සඳහා අපි කාර්යාංශයේ විශේෂ වෙබ් පෝර්ටල් එකක් ආරම්භ කරලා තියෙනවා workers on vacation කියලා. රාජගිරිය ආයුර්වේද රෝහලේ පවත්වාගෙන යනු ලබන යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාල සීමාව අවසන් කර අද නිවෙස් වෙත පිටව ගියා. එම පිරිසට 110 දෙනෙකු අයත්. ඔවුන් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී රුපියල් 8,25,000ක මුදලක් කොවිඩ් අරමුදලට ස්වේච්ඡාවෙන් පිරිනැමීමද සිදු කෙරුණා. අද සහ හෙට දිවයින පුරා ඇඳින් නීතිය ක්‍රියාත්මකයි. ලබන අඟහරුවාදා දින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ දින සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳින් නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වුණේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. මේ අතර අන්තර් පළාත් බස් සේවා ලබන 26 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පමණක් අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ඇති. කොළඹ නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙන්නේ නිට්ටඹුව දක්වා පමණයි. අංක 5 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා ධාවනය වනු ඇති. ගාලු පාරේ පැමිණෙන බස් රථ පානදුර දක්වාද හයි ලෙවල් හා ලෝ ලෙවල් මාර්ගවල පැමිණෙන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ල දක්වාද ධාවනය කරනවා. අනුරාධපුර පුත්තල මහා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන බස් රථ මීගමුවෙන් නතර කළ යුතුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කෙරෙන්නේ කොට්ටාව දක්වා පමණයි. බස් රථ ධාවනය පෙරවරු 4:30ට ආරම්භ කරන අතර පස්වරු 6ට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පෞද්ගලික බස් රථවලත් ඒ වගේම ලංගම බස් රථවලත් සියලුම දෙනාට ගමනාගමනයට අවසර ලැබෙන්නේ සීට් ගානට පමණයි. ඊට එහා නැගිටලා යන්න අවසරයක් නැහැ. අඟහරුවාදා සිට දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. නමුත් ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ සමහරලාට ටික දවසක් යනකම් අපේ දුම්රිය දවසක 1,50,000ක් විතර ගමනාගමනය කරලා තියෙනවා අතීතේ. දැන් සීට් තියෙන 25,000යි. නමුත් අපිට දෙන්න පුළුවන්කම තියෙන්නේ සීට් වල ගමනාගමනයට විතරයි. ගැටලුව ඇති වේ. නමුත් අනාගතයේදී අපි දුම්රිය ඒ වගේම බස් රථවල සීට් ගානට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. අවශ්‍ය දුම්රිය වැඩි කරලා බස් රථ වැඩි කරලා. ස්පාඤ්ඤයේ නිරෝධායන නීති රීතිවලට විරෝධය පළ කරමින් විරෝධතා මාලාවක් ඊයේ පැවැත්වුණා. එය සංවිධානය කළේ එරට අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක්. රජයේ කොරෝනා වසංගත තත්ත්වය නිසි පරිදි කළමනාකරණය නොකරන බව විරෝධතාකරුවන් සඳහන් කළා. විරෝධතාවට දහස් ගණන් ජනතාව එක්ව සිටියා. ඔවුන් කියා සිටියේ වසාදමේ සීමා සැලකිල්ලට නොගෙන නගර හරහා වාහන ධාවනය සිදු කළ යුතු බවයි. අග්‍රාමාත්‍යවරයා දූරෙන් ඉල්ලා අස්විය යුතු බවද ඔවුන් ප්‍රකාශ කළා. ස්පාඤ්ඤයේ කොරෝනා හේතුවෙන් ලක්ෂ 100කට පමණ රැකියා හිමි වී තිබෙනවා. ලෝපුරා රටවල් හා බල ප්‍රදේශ 213ක ව්‍යාප්ත ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 54 ලක්ෂ ඉක්මවා තිබෙනවා. සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,44,000 ඉක්ම වූවා. සුවය ලැබූ පිරිස 22,60,000ක්. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව අද එරට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බැවින් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා මේ පියවර ගත් බවයි නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන් පවසන්නේ. මෙතෙක් කොරෝනාවෙන් මියගිය ඇමරිකානුවන් දහසකගේ නම් එනම් මරණයට පත් වූවන්ගෙන් 100%ක නම් මේ මුල් පිටුවට ඇතුළත්. ඔවුන් මෙහි ශීර්ෂ පාඩයට යොදා තිබුණේ කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් ලක්ෂයකට ආසන්න බවයි. මෙය ගණනය කළ නොහැකි පාඩුවක් ලෙසයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් ඉකුත් පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 21,929 දෙනෙක් හඳුනාගෙන ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 1,036ක්. බ්‍රසීලයේ ලොව කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් අතුරින් අද දෙවැනි තැනට පත් වුණා. මේ අනුව ඉකුත් පැය 24 තුළ බ්‍රසීලයේ නව කොරෝනා ආසාදිතයන් 16,508ක් සහ මරණ 965ක් වාර්තා වුණා. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාත්මකව ගත් විට තෙවැනි තැන සිටින්නේ රුසියාවයි. නමුත් කොරෝනා මරණ සංඛ්‍යාව අතින් රුසියාව සිටින්නේ 17 වෙනි ස්ථානයේ. ලතින් ඇමරිකාවට අයත් තවත් රාජ්‍යයක් වන පේරු රාජ්‍යයෙන්ද ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 4,056ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,15,000 ඉක්මවා තිබෙනවා.
එම කාල සීමාවේ සිදු වූ මරණ 129 සමග එරට සමස්ත මරණ සංඛ්‍යාවද 3373ක්. කොරෝනා වෛරසයේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා පේරු රාජ්‍ය ලබන මාස 30 වෙනි දින දක්වා වසා තැබීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා. අනතුරුව තෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිසක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ලතින් ඇමරිකානු රටවන්නේ චිලි රාජ්‍යයි. නව ආසාදිතයින් 73ක් සහ මරණ 43ක් ඊයේ දිනේදී එරටින් වාර්තා වී තිබෙනවා. ඇමරිකාව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් වඳුරන් යොදා ගනිමින් අත්හදා බලා තිබෙනවා. මේ අත්හදා බැලීම සාර්ථක වී ඇති බැවින් එහි ඉදිරි අදියර තවදුරටත් අත්හදා බැලීමට නියමිතයි. නිරෝධායන නීති හේතුවෙන් වසා දමා තිබූ වතිකානයේ ශාන්ත පීතර චතුරාශ්‍රය අද විවෘත කෙරුණා. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ශාන්ත පීතර චතුරාශ්‍රයට රැස් වූ ජනතාවට ආශිර්වාද කරනු ලැබුවේ ඉහළ මහලේ පිහිටි සුපුරුදු කවුළුවෙන්. දෙදහස් 19 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණේ සහ මුලින්ම විනාශ වූ ආර්ථිකයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. COVID-19 වසංගතය විසින් මුළු ලෝකෙම ගිලගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේ. 1930 ගණන් වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් හටගන්නා බවට පුරෝකථනය වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද මේ බව කියා සිටියා. 2015ට කලින් මෙරට ආර්ථිකය සංවර්ධනාත්මක මට්ටමකට ළඟා වුණා. 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් ලෙස නම් දැරුවා. 2006-2009 යුද සමයේ වසරකට 6% වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුතෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4 දක්වා වැඩි වුණා. 2005 දී දල ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90% වූ සමස්ත ණය බර 2014 අවසන් වන විට 75% දක්වා අඩුව තිබූ බව එම නිවේදනයේ සඳහන්. කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2005 දී 1922ක් වූ අතර 2014 අවසන් වන විට එය 7299ක් දක්වා වැඩි වී තිබුණා. 2005 දී ඇමරිකානු ඩොලර් 1242ක් වූ ඒක පුද්ගල ආදායම 2014 අවසන් වන විට ඇමරිකානු ඩොලර් 3819 දක්වා 3 ගුණයකින් වැඩි වුණා. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලතම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණේද 2006-2014 කාල පරිච්ඡේදයේ. මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබාගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත් 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයත් ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මැද්දේ. 2006-2009 කාල පරිච්ඡේදයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 74ක් වුණා. 2010-2014 කාල පරිච්ඡේදයේදී එය ඇමරිකානු ඩොලර් 103ක් වුණා. 2015 ජනවාරියේදී මේ සියල්ල කනපිට හැරුණා. එම වසරේදී ආර්ථික වර්ධන වේගය 5% දක්වා පහත වැටි ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව අඩු වී 2019 වන විට 2.3ක් වුණා. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී රුපියල් 130ක්. එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩි වුණා. රටේ සමස්ත ණය බර 2014 අවසානයේ රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසයේ වන විට රුපියල් ට්‍රිලියන 12.89ක් දක්වා වැඩි වුණා. ඒ 74.4%ක ප්‍රතිශතයකින්. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සින්ඩිකේටඩ් ලෝන් කරන්සි ස්වේප් වැනි නොයෙකුත් මූලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26ක විදේශ විනිමය ණය ලබාගෙන තිබූ බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ ආකාරයට ණය ලබාගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැහැ. 2014 අවසානයේ 7299ක් වූ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසයේ වන විට 5990 දක්වා කඩා වැටුණා. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදු වූයේ 2015 සිට 2019 දක්වා මුළු කාල පරිච්ඡේදය තුලම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 60ක තරම් මෑත ඉතිහාසයේ පහළම අගයක පැවති අවස්ථාවකදී. යහපාලන ආණ්ඩුව යටතේ සිදු මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නැහැ. 2015 හා 2019 අතර ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් සංවර්ධනය වුණා. 2019 පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආර්ථික බිඳවැටීම තව තවත් උත්සන්න වුණා. COVID-19 තත්ත්වය හමුවේ සියලු රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරක්‍යාවට පාත්‍ර වන බැවින් ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍ය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇති. COVID-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයන්ට අද ඉතිරිව ඇත්තේ එක් විකල්පයක් පමණයි. ඒ ශ්‍රී ලංකාව ගොඩනැගීමයි.
සිදුව ඇති විපතෙන් ගොඩවීමට අප එකාවන්ව ක්‍රියා නොකළහොත් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වනු ඇති. මෑතකදී රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා තම වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කළ විට විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළා. මෙහිදී සිදු වූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක්. ඒ බව දැනදැනත් ඒ අනිවාර්ය වැටුප් කපා හැරීමක් හැටියට ඔවුන් හුවා දැක්වුවා. ආචාර්ය ජයසුන්දර යනු 2006-2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිදීමට දායක වූ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියෙක්. එවැනි දක්ෂ නිලධාරීන් තනිකොට පහර දී ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල අඩාල කිරීම විපක්ෂයේ අරමුණයි. මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 රෝගය තුළ කිසිදු තැනක් නොමැති බව අපි වටහා ගත යුතුයි. ඉදිරියට එන අසීරු ගෝලීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ හැකියාව මතයි. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකයේ ශක්තිමත්ව තිබුණු අවස්ථාවක කොවිඩ්-19 වසංගතය පැමිණීම නිසා ඔවුන්ට ඊට මුහුණ දීමට හැකියාව ලැබුණු බවයි. නමුත් ශ්‍රී ලංකාවට මෙම වසංගතයට මුහුණ දීමට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් යටතේ. එබැවින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුයි. කොවිඩ්-19 වසංගතය ලංකාවට බලපාන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ජයග්‍රහණය කිරීමට නොහැකියයි කියූ යුද්ධයක් දිනූ වත්මන් ජනාධිපතිතුමාගේ සිට පහළට සියලු දෙනා 2006-2014 අතර දැවැන්ත අභියෝග මැද්දේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලතම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමක් ලෙස සැලකිය හැකියි. කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකයේ තුල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කරනවා. පාසල් ආරම්භ කරන්නේ සිසු දරුවන්ගේ ආරක්ෂාව 100% තහවුරු කර ගැනීමෙන් පසුව බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අල්හප්පෙරම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී. පාසල් පටන් ගැනීම නියත වශයෙන්ම සිද්ධ වෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%කින්ම තහවුරු වෙච්ච මොහොතේ තමයි අපි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ. ඒක කිසිම දරුවෙක්ට අනතුරක් තියෙනවා නම් අපි එතෙන්ට ගමන් කරන්නේ නැහැ. හැබැයි අපිට ඉස්කෝල රාශියක් තියෙනවා. දරුවෝ 20, 10, 50, 70, 100 120 වගේ ඉන්න ස්කෝල ටිකක් තියෙනවා. ඇත්තටම කිසිල් ලෙසක තර්ජනයට ලක් වෙච්ච නැති ප්‍රදේශවල. ඒවා පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් එයත් අපි ජාතික ප්‍රතිපත්තියක් අරගෙන තමයි ඒක කරන්නේ. ඒ නිසා කිසිම දෙමව්පියෙක් කලබලයටපත් වෙන්න එපා. මොන පාට නියෝජනය කරත් දේශපාලඥයන්ගේ සහ වෘත්ති සමිති ව්‍යාපාර වලින් කියනවා මේ දරුවන්ගේ කාරණේ හරිම සංවේදී. ඒ නිසා ඒ පිළිබඳ නොදැන තමන්ගේ මතවාදය මතු කර ගැනීම සඳහා ප්‍රකාශ නිකුත් කරන්න එපා. නිවේදන නිකුත් කරන්න එපා. අපි මේ ප්‍රශ්න දිහා බලන්නේ දේශපාලඥයන් විදිහට නෙමෙයි පියවරුන් විදිහට. රාජ්‍ය පොසොන් මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වීමට කටයුතු සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදමින් විනයානුකූලව මෙවර පොසොන් පොහොය සැමරීමට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ සදහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙවර රාජ්‍ය පොසොන් මහෝත්සවයේ ජනාධිපතිතුමාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ලබන 2 වෙනිදා සිට 8 වෙනිදා දක්වා පොසොන් සතිය ලෙස නම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. වෙසක් පොහෝ දින රටපුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසොන් පොහෝ දිනද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේද සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් සජීවීව විකාශය කිරීමට ජාතික රූපවාහිනිය පියවරගෙන තිබෙනවා. වෙනදා මෙන් නොවේ මෙවර මේ කොරෝනා වසංගතයත් එක්ක සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව තමයි මේ රාජ්‍ය මහා පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් එම නිසා ලංකාවාසී හැමදෙනාගෙන්ම ඉල්ලීමක් කරන බොහොම සංවරව විනයක් ඇතුව මේ කටයුතු වලට දායකත්වය ලබා දෙන්න. ලෝකයේ විවිධ රටවල් මේ වෙනකොට මේ උවදුරට ගොදුරු වෙලා ඉන්නවා. නමුත් අපේ රටේ ජීවිත පරිත්‍යාගයෙන් මේ කටයුත්ත මේ කොට මර්ධනය කරලා තිබෙනවා. රජයේ දෙන උපදෙස් සෞඛ්‍ය අංශය දෙන උපදෙස් පිළිපදිමින් අතිගරු ජනාධිපතිතුමන් ගෙනයන ලබන මේ ක්‍රියාමාර්ගයට හැමදෙනාම සහයෝගය ලබා දෙමින් අපේ රට මේ උවදුරින් මර්ධනය කර ගැනීම සඳහා ආගම්, ජාති, පක්ෂ පාට වලින් ભેද වලින් තොරව මේ කටයුත්තට දායකත්වය ලබා දීම අප හැමගේම සිත්හි තබා ගන්නට කටයුතු කරන්නට කියලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස් මහත්මිය ජපාන් රජයේ ඇගයීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා ඇයට ගෞරවනීය සම්මානයක් පිරිනමනු ලැබුවේ ජපාන් රජය විසින්. ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සම්මාන උළෙලේ ආරම්භක සමාජිකාවක් වූ සුමිත්‍රා පීරිස් මහත්මිය දූපත් දෙරට අතර සක්‍රියව සංස්කෘතික සමගතා ප්‍රවර්ධනය කළා. ජපාන් අධිරාජ්‍යය විසින් පිරිනමනු ලබන මෙම සම්මානය ලබා දී ඇත්තේ මිත්‍ර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා නොමැකෙන සලකුණක් ලැබූ කලාකාරණයක් වනවා. සුමිත්‍රා පීරිස් මහත්මිය විශිෂ්ටතම ජපාන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ අකිරා කුරෝසාවාගේ නිර්මාණ සමග මෙන්ම පෞද්ගලිකව ඔහු සමගද සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. එම නිර්මාණ ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමට පීරිස් මහත්මිය දැඩි උත්සාහයක් ගනු ලැබුවා. ශ්‍රී ලංකා රෙදීතරේ සිනමා කවියා ලෙස විරුදාවලියලත් සුමිත්‍රා පීරිස් මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේදී යෙදුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වනවා. සාගර ජලයේ මදි හැඩුවා ඔබ සඳහා වැනි චිත්‍රපට ජපාන් ප්‍රේක්ෂකයන්ගේ නොබද ගෞරවයට පාත්‍ර වුණා. සිංහල සිනමාව නවම මාවතකට යොමු කළ මෙරට විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග විවාහ වූ එවකට සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය සංස්කාරකවරියක වශයෙන් ප්‍රංශීද පුහුණුව ලැබූ පුත්තුලියක වනවා. ගැහැණු ළමයි, ගංගාතර, යහළු ඉහිලි, මායා, සාගර ජලයේ මදි හැඩුවා ඔබ සඳහා, ලොකුදුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛෂ්ණාවී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඇය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ මෙරට අමරණීය කලාකාරිනියක්. තෝරලා මෙවැනි නම්බුනාමයක් දෙන්න එක මං හිතන්නේ ලොකු වාග්යක් කියලා මං හිතනවා. මම දන්න තරමින් සිනමාව සම්බන්ධ කාටවත්වත් 48 ඉඳලා අද වෙනකන් කාටවත් ලැබිලා නැහැ. ඒකත් මට ආඩම්බර විය යුතු කාරණයක්. එහෙම අගය කිරීම මට මගේ මේ වයසේදී මං හිතන්නේ ඒක තවත් ධෛර්යයක්. මට ඒ ධෛර්යයෙන් ඉස්සරහට සිනමාවක් මා තුලින් ඉන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් ඒකට මාව තව ධෛර්යමත් කෙරුවා. ඉතින් මං ඒක හින්දා මගේ ප්‍රණාමය, මගේ ගෞරවය ජපාන් රට මම පුදනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. මේක බරපතල ප්‍රශ්නයක්. අපි දේශපාලනේ කතා නොකර හිටිය පහුගිය කාලය තුලදී. මේ දේශපාලන කතා නොකර හිටියේ රජය අපහසුවට පත් කරන්න ඕනේ නැහැ කියලා. මුල් තැන දුන්නා මේ කොවිඩ් උවදුරෙන් අපේ රටේ ජනතාව බේර ගන්න ඕනේ කියලා. අපිට අවවාද අනුශාසනා දුන්නෙත් කරුණා කරලා ගෙවල් වලට වෙලා Taman අනිත් අයටත් අවවාද දෙන්න ආරක්ෂා වෙන්න කියලා. බඩු බෙදන්න යන්න කියලා කොයි වෙලාවක කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය, ඒ වගේම අසමගි බලවේගයේ මූලස්ථානය, ඒ සියලුම මූලස්ථාන තියෙන්නේ කෝට්ටේ නගරේ. ඒ සියලුම දෙනාද කියන කාරණාව තමයි පැවති රජයේ තිබුණා නම් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා කියන කතාව. මේ රුපියල් 5000 දෙන එක දේශපාලනය කරන්න ලක් කළා. ආණ්ඩුවේ ඉන්න ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරු, පොහොට්ටුවේ ඉන්න සමාජිකයන්ට විතරක් රුපියල් 5000 දීමනාව ලබා දෙන එක නතර කරන්න. පවුල් 57 ලක්ෂයක් වෙච්චි අපේ රටේ 74 ලක්ෂයකට දීලා තාම කියනවා මේක පක්ෂග්‍රාහී කියලා. පුළුවන් නම් පක්ෂග්‍රාහී කියලා ඔප්පු කරලා පෙන්නන්න, හම්බෙච්ච නැති අය පෙන්නන්න. මේ වෙනකොට එක පවුලකට රුපියල් 20000 ගානේ පවුල් ලක්ෂ 10කට ගෙවලා තියෙනවා. මේ වගේ වොයිස් කට් තියෙනවා, පුවත්පත් සාකච්ඡාවක් තියෙනවා, පාර්ලිමේන්තුව තිබ්බට කොච්චර ලස්සනද? මේ සියල්ල අපිට සාකච්ඡා කරන්න තිබ්බා. අපි අදහස් දෙන්න තිබ්බා. මම එකක් කියන්නේ ආණ්ඩුවට 113 එන්නේ නැහැ. ඕන ගොඩ යුද්ධ කරන්න පුළුවන් කියපු එක්කෙනා කරන ප්‍රකාශ මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. අපිට 113 ගන්න බෑ කියලා කිරියල්ල කියනවා. තව කෙනෙක් කියනවා මේ 3 2 ගන්න උත්සාහ කරනවා කියලා. පරස්පර කතා. මේ රටේ ජනතාවගේ අපි ජන විඥානය අපිට තේරෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ රට අවුල් වෙලා තියෙනවා. මේ අවුල ලියා ගන්න මේ රටේ ජනතාව අපි දන්නවා පැහැදිලිවම 3 2 බලයක් අපිට දෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාට පුළුවන් ඡන්දය තියෙන දාට පහුවෙනිදා උදේට 113ද 3 2ද කියන එක බලා ගන්න. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඬේ. කොවිඩ්-19 වසංගතයේ හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීම සඳහා ලබා දී තිබූ කාලය නැවතත් දීර්ඝ කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන 27, 28 සහ 29 තෙදින තුල අදාළ අයදුම්පත් සහතික කරවා දීමට අදාළ එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා ක්‍රියා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.
සෞඛ්‍ය බලධාරී නිර්දේශ කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද මෙහි අවධාරණය කර තිබෙනවා. ඇඳිරි නීති පනවා ඇති අවස්ථාවේ හැටන් ඩන්බාර් වීදියේ පදිංචි තරුණයෙකු යතුරුපැදි අනතුරකින් අද මිය ගියා. යතුරුපැදිය තනිරෝධයෙන් පැදවීමට උත්සාහ දරුව අවස්ථාවේ එය අධික වේගයෙන් ධාවනය වී තාප්පයක ගැටී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බවයි හැටන් පොලිසිය පවසන්නේ. පාස්කු ඉරිදා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරාගත් මරාගෙන මැරෙන බෝම්බකරු ඊට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලේ රැඳී සිටි බවත් ඔහුගේ නම ඇතුළත් නාමලේඛනය රාජ්‍ය බුද්ධ්‍යංශයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ බවත් එම හෝටලේ ආරක්ෂක කළමනාකරු ඊයේ අනාවරණය කළා. හෝටලේ නවාතැන්ගෙන සිටින පුද්ගලයන්ගේ නම් ලයිස්තුව අදාළ අංශ වෙත දෛනිකව යොමු කරන බවයි පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හෝටලේ ආරක්ෂක කළමනාකරු ප්‍රකාශ කළේ. 2019 අප්‍රේල් 20 වැනි දින වෝකින් ගෙස්ට් කෙනෙකු ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි බෝම්බකරු හෝටලේ 365 දරන කාමරය වෙන් කරවාගත් බවත් රැගෙන ගමන් මල්ල එහි තබා යලිත් ටික වේලාවකට පසු හෝටලෙන් පිටව ගිය බවත් ටාජ් සමුද්‍රා හෝටලේ ආරක්ෂක කළමනාකරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා. බෝම්බකරු ටාජ් සමුද්‍රා හෝටලේ සිට ට්‍රොපිකල් ඉන් ලැගුම්හල දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථ තුනෙහි රියදුරන්ද ඊයේ දිනේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ටාජ් සමුද්‍රා හෝටලයේ අසලින් බෝම්බකරු නන්වාගත් ත්‍රිරෝද රථ හිමියා ප්‍රකාශ කළේ බෝම්බකරු විදේශීය ජාතිකයෙකු ලෙස තමාට හැඟී ගිය බවයි. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අසල ගාලුපාරේ සිට බෝම්බකරු දෙහිවල ප්‍රදේශයට යාමට ගොඩ වූ නමුත් වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියෙම ත්‍රිරෝද රථය නවත්වා ඉන් බැස ගිය බව ත්‍රිරෝද රථයේ රියදුරා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඉන් අනතුරුව පෙරවරු 9:25ට පමණ තම ත්‍රිරෝද රථයට බෝම්බකරු ගොඩ වී දෙහිවල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බව දෙවන ත්‍රිරෝද රථයේ රියදුරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. ගමන ආරම්භ වී විනාඩි කිහිපයකට පසු බෝම්බකරු දෙහිවල සත්වෝද්‍යාන පාරේ ලැගුම්හලක් වෙත රැගෙන යන ලෙස ප්‍රකාශ කළ බවත් ඒ අනුව ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත තමා ඔහුව රැගෙන ගිය බවත් ත්‍රිරෝද රථ රියදුරා ප්‍රකාශ කළා. එදින ඉරිදා නිවාඩු දිනයක් නිසා දෙහිවල සත්ව උද්‍යානයේ ජනතාව වැඩි ප්‍රමාණයක් ගෙවසෙන බවත් බෝම්බකරු සත්ව උද්‍යානය පිළිබඳ අවධානයෙන් පසු වූ බවත් එහිදී කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයිබෝවන්.